තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර විභාගයට වැදගත් වෙන සාකච්ඡා පෙළක් අපි සිදු කරනවා. අපි මේ පාඩමේදී අභිධර්මයේ 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පාඩමේ පළවෙනි කොටස සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ විවිධ අභිධර්ම සාහිත්‍යයන් කියන අනුමාතෘකාවක් යටතේ. පළවෙනි කොටසේ මේ 3 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටසේ තියෙන්නේ විවිධ ආකාර වූ අභිධර්ම සම්ප්‍රදායන් පිළිබඳව. අභිධර්ම සාහිත්‍යයන් පිළිබඳව. විවිධ අභිධර්ම සම්ප්‍රදායන්ට අනුව අභිධර්ම සාහිත්‍ය නිර්මාණය වෙලා තියෙන ආකාරය තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙනවා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. පහතින් තියෙනවා subscribe කියලා බටන් එකක්. ඔබට පේනවා ඇති රතු පාටින්. ඔබගේ වීඩියෝ එකට මේ වීඩියෝ එක ප්ලේ වෙන එකට යටින් ඒක උඩ ක්ලික් කළාම එනවා bell icon එකක්. ඒ bell icon එක ක්ලික් කරනකොට එනවා icon කිහිපයක්. ඒ වගේම all කියලා තියෙන එකක්. WALL කියලා. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට අපි අපේ නාලිකාවට එකතු කරන සියලුම වීඩියෝ පාඩම් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ කාරණියත් මතක තියාගෙන අභිධර්ම සාහිත්‍ය කියන 3 වෙනි පාඩම සාකච්ඡා කරමු. පළවෙනි කොටස විදිහට විවිධ අභිධර්ම සම්ප්‍රදායන් තුල ඉගෙනවෙන අභිධර්ම සාහිත්‍ය මොනවද කියලා අපි බලමු. අභිධර්මය කියන්නේ පාලි ත්‍රිපිටකයෙන් 3 වෙනි පිටකය. පාලි ත්‍රිපිටකයේ 3 වෙනි පිටකය. ඉතින් අපි ඒක දන්නවා. සූත්‍ර පිටකය, විනය පිටකය සහ අභිධර්ම පිටකය කියන්නේ පිටක 3. ඒ පිටක 3න් 3 වෙනි පිටකය තමයි අභිධර්ම පිටකය. ඒ වුණාට අභිධර්ම සාහිත්‍ය ගැන කතා කරනකොට ඒ විදිහට අභිධර්මය කියලා කියන්නේ ත්‍රිපිටකයේ 3 වෙනි පිටකය කියලා ඒ විදිහට කියලා අපිට නවතින්නට බෑ. මොකද ඒකට හේතුව එහෙම නිහඬ වෙන්න බැරි. අභිධර්ම සාහිත්‍ය විපුල බවට පත් වෙලා තියෙනවා. අභිධර්මීය සාහිත්‍ය ගත්තම ඒක ඉතා විශාල සාහිත්‍යයක් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපිට බැරි අභිධර්මයේ ත්‍රිපිටකයේ 3 වෙනි පිටකය කියලා නතර වෙන්නට. ඒ කියන්නේ අපිට ඒකෙන් තේරෙනවා අභිධර්ම සාහිත්‍ය තුල විවිධ පරාසයන් වලට විහිදිලා ගියපු විශාල සාහිත්‍යයක් අභිධර්ම සාහිත්‍යයක් තියෙනවා. අන්න ඒ නිසා තමයි අභිධර්මයේ පිළිබඳව කෙටියෙන් අපිට කතා කරන්නට බැරි. අපිට දීර්ඝව මේ පිළිබඳව කතා කරන්නට වෙනවා. තේරවාදී බෞද්ධයන් තමන්ගේ 3 වෙනි පිටකේ තියෙන ග්‍රන්ථ 7 අභිධර්මයේ විදිහට හඳුන්වනවා. තේරවාදීන් සත්තප්පකරණය තමයි අභිධර්ම පිටකයේ විදිහට හඳුන්වන්නේ. අපි ප්‍රකරණ 7 පිළිබඳව පසුවට සාකච්ඡා කරනවා. ප්‍රකරණ 7 පිළිබඳ විස්තර දීර්ඝව අපි සාකච්ඡා කරනවා. ඒ නිසා කෙටියෙන් මතක තියාගන්න තේරවාදීන් 3 වෙනි පිටකය විදිහට සලකන්නේ අභිධර්ම පිටකය. අභිධර්ම පිටකයේ විදිහට තේරවාදීන් අදහස් කරන්නේ සප්තප්‍රකරණය. ප්‍රකරණ ග්‍රන්ථ 7. එම සාහිත්‍යයට වෙනස් ග්‍රන්ථ සමූහයක් අභිධර්මයේසේ ඉදිරිපත් කරන නිකායාන්තර රැසක් ඇති බව සැලකිල්ලට ගන්නට අපට සිදුවේ. අපි සඳහන් කරපු ඒ අභිධර්මය ගැන කියවන ප්‍රකරණ ග්‍රන්ථ 7ට අමතරව ඒ සාහිත්‍යයට අමතරව වෙනස් ග්‍රන්ථ සමූහයක් අභිධර්මයේ විදිහට ඉදිරිපත් කරලා තියෙන සාහිත්‍ය ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව අපිට සැලකිල්ලක් දක්වන්නට වෙනවා. අභිධර්මයේ පිළිබඳව කතා කරනකොට අවධානය යොමු කරන්නට වෙනවා. එමෙන්ම අභිධර්මයේ යනු බුදුරදුන් විසින් සූත්‍ර මගින් දේශිත ධර්මයේ විධිමත් ලෙස පද්ධති බන්ධන
බන්ධනය කර තේරුම් ගන්නට දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵලයසේ ගන්නා ඇතැම් නූතන පඬිවරු තේරී අභිධර්ම සාහිත්‍ය පවා ක්‍රම විකාශනය වූවක් බව දක්වති. ටිකක් දිග වාක්‍යයක්. අභිධර්මය කියලා කියන්නේ අපි බලමු වෙන් කරලා හඳුනාගමු. අභිධර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර මගින් දේශනා කරපු ධර්මය. බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍රවලදී දේශනා කරලා තියෙන ධර්මයම විධිමත් විදිහකට හොඳට බලාගෙන මතක තියාගන්න. අභිධර්මය කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනා මගින් බුදුරජාණන් වහන්සේ විසින් සූත්‍ර දේශනා විදිහට දේශනා කරපු විනය පිටකේ දේශනා කරලා තියෙන දේවල් නෙවෙයි, විනය විදිහට දේශනා කරපු දේවල් නෙවෙයි, සූත්‍ර විදිහට දේශනා කරපු ධර්මයම විධිමත් විදිහකට නිවැරදි ක්‍රමවේදයකට පද්ධති බන්ධනය කරලා කියන්නේ ගොනු කරලා කොටස් කරලා වර්ගීකරණය කරලා එකතු කරලා හදාගන්නවා කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු ධර්මයම විධිමත් විදිහකට ගොනු කරලා සංග්‍රහ කරලා තේරුම් ගන්න දරපු උත්සාහයක ප්‍රතිඵලය කියලා තමයි සමහර පඬිවරු සඳහන් කරන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ පඬිවරු සඳහන් කරනවා අභිධර්ම සාහිත්‍ය පවා ක්‍රම විකාශයක් වූ බව දක්වති. අභිධර්ම සාහිත්‍ය කියන්නේ එකවරම ඇතිවෙච්ච සාහිත්‍යයක් නෙවෙයි. අභිධර්ම සාහිත්‍ය ක්‍රමයෙන් විකාශනය වෙච්ච දෙයක් විදිහට තමයි අභිධර්මයේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන පඬිවරු සඳහන් කරන්නේ. අභිධර්මය සාහිත්‍යයක් විදිහට නිර්මාණය වෙන්නේ ක්‍රමක්‍රමයෙන් ටික ටික නිර්මාණය වෙච්ච එකක්. එකවරම නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි කියලා තමයි අභිධර්මයේ පිළිබඳව කතා කරන පඬිවරු දක්වන්නේ. ඉතින් මේ කරුණු අපි සාකච්ඡා කරගෙන යනවා. ඔබට අවශ්‍ය විශේෂ කරුණු සටහන් කරගන්න. ඒ වගේම මේ පාඩම් නැවත නරඹන්න. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා මේ පිළිබඳව නිවැරදි පැහැදිලි අවබෝධයක් වැටහීමක් ඇති කරගන්නට. ඉතින් ඊළඟට මේ මතිමතාන්තර ගැන අවබෝධයක් ලබා තිබීම බුදු සමයේ විධිමත්ව හදාරන්නවුන්ට ඉතා ප්‍රයෝජනවත්ය. එතකොට තේරවාදී අභිධර්ම සාහිත්‍ය සහ අනිකුත් අභිධර්ම සාහිත්‍යයන් සියල්ලක්ම ක්‍රමක්‍රමයෙන් විකාශනය වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර ධර්ම වල තියෙන කරුණුම පද්ධති බන්ධනය කරලා විධිමත් විදිහකට සංග්‍රහ කරලා නිර්මාණය කරගත්ත දෙයක් විදිහට සඳහන් වෙනවා. ඒ වගේම තමයි අපිට මේ ගැන හොඳ වැටහීමක් තියෙන්නට වෙනවා. බුදුදහම පිළිබඳව විධිමත් වූ අවබෝධයක්, නිවැරදි වූ අවබෝධයක්, පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට නම් අපි පළවෙනි පරිච්ඡේදවලදී කතා කරලා තියෙනවා අභිධර්මය හැදෑරීම සහ අභිධර්මය හදාරන්නේ නැතිව කටයුතු කරන්නා වූ පඬිවරයාගේ, බෞද්ධයාගේ ලක්ෂණය පිළිබඳව. ඉතින් එතකොට අනිවාර්යයෙන්ම අභිධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක්, වැටහීමක් අපිට ලබා ගන්නට සිද්ධ වෙනවා. මුලින්ම අපි තේරවාදී අභිධර්ම සාහිත්‍ය පිළිබඳව සලකලා බැලුවොත් පළවෙනියටම අපිට පුළුවන් තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය. ප්‍රධානම අභිධර්ම සම්ප්‍රදාය විදිහට සලකන්නේ මේ අභිධර්ම සම්ප්‍රදාය. මෙහිදී තේරවාදීන් අතර ප්‍රමුඛත්වය ගන්නා පාලි බසින් අභිධර්ම පිටකය පවත්වාගෙන එන තේරී විභජ්‍යවාදී සම්ප්‍රදාය මුල් තැනලා සැලකිය හැකියි. එතකොට අභිධර්ම සාහිත්‍යයෙන් අතර අභිධර්ම සාහිත්‍ය ඉගැන්වීම් අතර ප්‍රමුඛත්වය අරගන්නවා පාලි භාෂාවෙන් පවත්වාගෙන යන. තේරවාදී අභිධර්මයේ පවත්වාගෙන යන භාෂාව තමයි පාලි භාෂාව. එතකොට මේ පාලි භාෂාවෙන් පවත්වාගෙන යන අභිධර්ම පිටකය තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය විදිහට තමයි සලකන්නේ. තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය. පාලි භාෂාවෙන් පවත්වාගෙන යන්නේ තේරවාදී භික්ෂූන් වහන්සේලා විසින් පවත්වාගෙන එනු ලබන අභිධර්ම සම්ප්‍රදාය, අභිධර්ම සාහිත්‍ය, තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය, තේරීය විභජ්‍යවාදී අභිධර්ම සාහිත්‍ය විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඉතින්
ජපන් ජාතික බෞද්ධ වියතකු වෙච්ච ජේ තකාකුසු ප්‍රකාශ කරනවා අභිධර්ම පිටකයේ විභජ්‍යවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ 3 වන සංගීතයේදී බව. ජේ තකාකුසු ඔබට වැදගත් වේවි. ලකුණු කරගන්න, කෙටි සටහන් පොතේ ලියා ගන්න. ජේ තකාකුසු කියන ජපන් ජාතික බෞද්ධයා මොකක්ද කියන්නේ? අභිධර්ම පිටකය විභජ්‍යවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ. අභිධර්ම පිටකය. අභිධර්ම පිටකය කියලා අපි දැන් මුලින් කතා කරපු මේ පිටකය විභජ්‍යවාදී ත්‍රිපිටකයේ තහවුරු වෙන්නේ. ඒ කියන්නේ සම්පූර්ණ වෙලා මේක මේ ඉගැන්වීම තහවුරු වෙන්නේ 3 වෙනි ධර්ම සංගීතයේදී බව. 3 වෙනි ධර්ම සංගායනාව වෙලාවේදී කියලා තමයි ප්‍රකාශ කරන්නේ. ජපන් ජාතික බෞද්ධයෙකු වෙච්ච ජේ තකාකුසු ප්‍රකාශ කරන විදිහට තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය සම්පූර්ණ වුණා කියලා ප්‍රකාශ කරන්නේ 3 වෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී. ඉතින් තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය ගැන අපිට විස්තර කරන්නට විස්තර ලියන්නට આવොත් අපිට මේ කරුණු ගොඩක් වැදගත් වෙනවා. එම අවස්ථාවේම ඊට සමාන්තරව තවත් තේරීය කණ්ඩායමක් වූ සර්වාස්තිවාදීන් විසින්ද අභිධර්මයක් සකස් කර ගන්නා ලදී. ඔන්න තවත් විශේෂ කාරණාවක්. මොකක්ද මේ විශේෂ කාරණාව? ජේ තකාකුසු කියන ජපන් ජාතික පඬිවරයා ප්‍රකාශ කරන විදිහට 3 වෙනි ධර්ම සංගායනාව වෙලාවේදී තමයි තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය තහවුරු වෙන්නේ. ඒක සම්පූර්ණ වෙන්නේ. ඉතින් ඊට අමතරව ඒ කාලයටම සමාන්තර කාලයකදී තවත් අභිධර්ම සම්ප්‍රදායක් පැන නගිනවා. තවත් අභිධර්ම සම්ප්‍රදායක් පිළිබඳව අපිට කරුණු හමු වෙනවා. ඒ තමයි සර්වාස්තිවාදීන් විසින් සකස් කරගත්ත අභිධර්මය. මේ අභිධර්මයත් ඒ වගේම ජේ තකාකුසු කියන පඬිවරයා ජපන් ජාතික පඬිවරයා ප්‍රකාශ කරන විදිහට තේරීය විභජ්‍යවාදීන් විසින් 3 වෙනි ධර්ම සංගායනාව වෙලාවේදී තහවුරු කරගත්ත අභිධර්ම සම්ප්‍රදාය කියන මේ දෙකම අතර යම්කිසි කාලයේ වශයෙන් සමානත්වයක් තියෙනවා. ඒ කියන්නේ තේරවාදී අභිධර්ම සාහිත්‍ය සම්පූර්ණ වෙන්නේ 3 වෙනි ධර්ම සංගායනාවෙන්. ඒ කාලෙදීම සර්වාස්තිවාදීනුත් අභිධර්ම සාහිත්‍යයක් නිර්මාණය කරගෙන තියෙනවා. මෙතනදී අපි තේරුම් ගත යුතු අභිධර්මයේ වෙන්නේ අශෝක රජතුමාගේ කාලේ. ඒ කියන්නේ 3 වෙනි ධර්ම සංගායනාව අවස්ථාවේ අලුතෙන්ම ඇතිවෙච්ච එකක් විදිහට නෙවෙයි. අපි තේරුම් ගන්නට ඕන අපි කතා කළා ජේ තකාකුසු කියන ජපන් ජාතික පඬිවරයා ප්‍රකාශ කරපු විදිහට 3 වෙනි ධර්ම සංගායනාවේදී තමයි තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය තහවුරු වුණා කියලා අපි කතා කළේ. ඉතින් ඒත් අභිධර්ම සාහිත්‍ය මේ තේරවාදී අභිධර්ම සාහිත්‍ය අශෝක රජතුමාගේ කාලයේදී අලුතෙන්ම ඇතිවෙච්ච එකක් නෙවෙයි. අපි තව ඉස්සරහට කතා කරනකොට ඒක පැහැදිලි වෙනවා. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? තහවුරු වුණා කියලා කියන්නේ අභිධර්ම සම්ප්‍රදාය සතුව පවතිනා වූ ග්‍රන්ථ සම්පූර්ණ වීම තමයි එතනදී සිද්ධ වෙන්නේ. අභිධර්මයේ එක් අවස්ථාවක සංගීතකාරකයන් විසින් රචනා කරන ලද්දක් නොවේ. පළවෙනි ධර්ම සංගායනාවේ හෝ දෙවෙනි ධර්ම සංගායනාවේ හෝ 3 වෙනි ධර්ම සංගායනාව කියන මේ අවස්ථාවලදී එක අවස්ථාවක රචනා කරපු එකක් නෙවෙයි අභිධර්ම සම්ප්‍රදාය කියලා කියන්නේ. අභිධර්ම සාහිත්‍ය කියලා කියන්නේ. 3 වෙනි සංගීතය අවස්ථාවේදී මොග්ගලී පුත්තිස්ස හාමුදුරුවෝ මහරහතන් වහන්සේ කතාවත් උපකරණය එකතු කරනවා. එතකොට 3 වෙනි ධර්ම සංගායනාව වෙලාවේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ කතාවත් උපකරණය තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සාහිත්‍යයට එකතු කළාට එතනදී නෙවෙයි අනිත් ප්‍රකරණ 6ම සම්පූර්ණ වෙන්නේ. මේ ප්‍රකරණේ විතරයි අශෝක රජතුමාගේ කාලේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ විසින් අභිධර්ම සාහිත්‍යයට එකතු කරන්නේ. අනිත් ග්‍රන්ථ 6 ඊට පෙර පැවතිලා තියෙන ග්‍රන්ථ විදිහට සලකන්න පුළුවන්. අනිත් ග්‍රන්ථ අපි ඒ ග්‍රන්ථ
ඉගෙන ගන්නවා. ඉතින් දැනට මතක තියාගන්නට ඕන ප්‍රකරණ 7 පිළිබඳව ප්‍රකරණ 7ක් කියන එක පිළිබඳව ඒ වගේම තමයි 3 වෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී සම්පූර්ණ වෙච්ච අභිධර්ම ප්‍රකරණය මොකක්ද කියලා අපෙන් අහන්නට පුළුවන්. සහ ඒ ප්‍රකරණය කවුද රචනා කරන්නේ කියලා. එහෙම නැත්නම් කතාවත් උපකරණය කීවෙනි ධර්ම සංගායනාව කාලයේදීද තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සාහිත්‍යයට එකතු වෙන්නේ කියලා අහන්නට පුළුවන්. එහෙම නැත්නම් තේරවාදී විභජ්‍යවාදීන්ගේ 7 වෙනි ප්‍රකරණ ග්‍රන්ථය මොකක්ද කියලා අහන්න පුළුවන්. ඒක රචනා කරන්නේ කවුද කියලා අහන්න පුළුවන්. ඒක රචනා වෙන්නේ කීවෙනි ධර්ම සංගායනාවේදීද කියලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් කුමන රජතුමාගේ කාලයේදීද කියලා අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒ නිසා ඒක මතක තියාගන්න. තේරීය විභජ්‍යවාදීන්ගේ අභිධර්මයට විරුද්ධව මුල්වරට විකල්ප අභිධර්මයක් විදිහට සකස් කරගන්ගෙන තියෙන්නේ සර්වාස්තිවාදී කියලා අපිට කියන්නට බෑ. සර්වාස්තිවාදීන් නොවේ. මුල්වරට ප්‍රථම වතාවට සර්වාස්තිවාදීන් තේරීය විභජ්‍යවාදීන්ට විරුද්ධව අභිධර්ම සම්ප්‍රදායක් අභිධර්ම සාහිත්‍යයක් නිර්මාණය කරගත්තා කියලා අපිට කියන්න බෑ. අශෝක රජුගේ පියා වෙච්ච බින්දුසාර. අශෝක රජතුමාගේ පියා අපි දන්නවා බින්දුසාර කියන රජතුමා. දිග්විජය ප්‍රතිපත්තිය ආරම්භ කරන්නේ මේ රජවරු. මේ රජතුමාටත් කලින් හිටපු චන්ද්‍රගුප්ත රජතුමා. ඉතින් චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ තමයි බින්දුසාර රජතුමා රජකම් කරන්නේ. බින්දුසාර රජතුමා තමයි අශෝක රජතුමාගේ පිය රජතුමා. එතකොට මේ අශෝක රජතුමාට කලින් තමයි එතකොට බින්දුසාර රජතුමා සිටින්නේ. බින්දුසාර රජතුමාගේ කාලේ තේරී භික්ෂුවක් වෙච්ච වාත්සී පුත්‍ර හිමියෝ එවකට පැවති අභිධර්මයේ ප්‍රතික්ෂේප කර නව අභිධර්මයක් සැකසූ. බින්දුසාර රජතුමාගේ කාලේ සිද්ධ වෙච්ච විශේෂ කාරණයක් අභිධර්මයට සම්බන්ධයි. මොකක්ද මේ සිද්ධ වෙච්ච කාරණේ? වාත්සී පුත්‍ර කියලා හාමුදුරු කෙනෙක් ඒ කාලේ තිබුණු අභිධර්මයට විරුද්ධව එහෙම නැත්නම් අභිධර්මයේ ප්‍රතික්ෂේප කරලා වෙනත් අභිධර්මයක් සකස් කරගෙන තියෙනවා. ඒ කියන්නේ මේ 3 වෙනි ධර්ම සංගායනාව පැවැත්වෙන්න සෑහෙන කාලයකට කලින් බින්දුසාර රජතුමාගේ කාලේ. බින්දුසාර රජතුමාගේ කාලේ ඒ කියන්නේ අපි කතා කළේ තේරීය විභජ්‍යවාදී සම්ප්‍රදාය අභිධර්ම සම්ප්‍රදාය සාහිත්‍ය සම්පූර්ණ වුණේ අශෝක රජතුමාගේ කාලේ කියලා අපි කිව්වා. ඊට අමතරව ඒ කාලේටම ආසන්නව සර්වාස්තිවාදීනුත් අභිධර්මයක් සකස් කරගත්තා කියලා අපි කිව්වා. එතකොට ඊටත් පෙර එහෙනම් බින්දුසාර රජතුමාගේ කාලේ වෙනකොටත් අභිධර්මීත් පැවතිලා තියෙනවා. ඒකට සාක්ෂියක් තමයි වාත්සී පුත්‍ර හාමුදුරුවෝ අභිධර්මයේ ප්‍රතික්ෂේප කරලා ඒ කාලේ තිබුණු අභිධර්මයේ ප්‍රතික්ෂේප කරලා අභිධර්මයේ වෙනත් මුහුණුවරකින් නිර්මාණය කිරීම. පොත් 9ක් රචනා කර ඉදිරිපත් කළ මෙම නව අභිධර්මයෙන් උන්වහන්සේ කියා සිටියේ බුදුදහමේ පුද්ගල සංකල්පයේ පිළිගැනෙන බවයි. එතකොට බින්දුසාර රජතුමාගේ කාලේ වාත්සී පුත්‍රිය භික්ෂුන් වහන්සේ අභිධර්මය වෙනස් කරලා නව මුහුණුවරකින් ඉදිරිපත් කළා කියලා කිව්වා. එතකොට පොත් 9ක් වාත්සී පුත්‍ර හාමුදුරුවෝ ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම තමයි පුද්ගල සංකල්පයක් තමයි ඉදිරිපත් කරන්නේ. බුදුදහමේ පුද්ගල සංකල්පයක් පිළිබඳව උගන්වලා තියෙනවා කියන අදහසක් තමයි වාත්සී පුත්‍ර හාමුදුරුවෝ තමන්ගේ අභිධර්ම ග්‍රන්ථ 9න් ඉදිරිපත් කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ අනාත්මවාදයේ දේශනා කළ නමුත් පුද්ගලයෙකු නැතයි වදාරා නැති බව පැවසූ උන්වහන්සේ. කවුද මේ උන්වහන්සේ කියන්නේ? වාත්සී පුත්‍රිය හාමුදුරුවෝ. බුදුරජාණන් වහන්සේ අනාත්මවාදයක් දේශනා කළා. ආත්මයක් කියලා එකක් නැහැ කියන එක දේශනා කළා. ඒ වුණාට පුද්ගලයෙක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා නැහැ කියලා තමයි මේ වාත්සී පුත්‍රිය හාමුදුරුවෝ සඳහන් කරන්නේ. එම පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් සංක්‍රමණය වී අවසන විමුක්තිය ලබා ගන්නා බව පැවසුවා. එතකොට මේ පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් විවිධ කායික ස්වරූප දරමින් ගමන් කරනවා, සංක්‍රමණය වෙනවා, අවසානයේදී විමුක්තිය ලබා ගන්නවා කියන අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා වාත්සී පුත්‍රී හාමුදුරුවෝ තමන්ගේ අභිධර්ම ග්‍රන්ථවලින්. බුදුහාමුදුරුවෝ ආත්මවාදය ප්‍රතික්ෂේප කරලා අනාත්මවාදයේ දේශනා කරනවා. අනාත්මවාදයක් දේශනා කරලා තිබුණාට පුද්ගලයෙක් නැහැ කියලා දේශනා කළා නැහැ. ඒ නිසා විවිධ කායික ස්වරූප ගනිමින් භවයෙන් භවයට ගමන් කරන්නා වූ පුද්ගලයෙක් පිළිබඳව
වාත්සීපුත්‍රී හාමුදුරුවෝ තොරතුරු ගෙනහැර දක්වලා තියෙනවා තමන්ගේ අභිධර්ම ග්‍රන්ථවල. මේ පුද්ගල පංචස්කන්ධයට අතිරේක වශයෙන් පැනවිය හැකි අතර ඒ ස්කන්ධයන් සහ මුලින් බැහැර දෙයක් නොවන බවද ස්කන්ධයන්ගෙන් ස්කන්ධ වලින් සහ මුලින්ම බැහැර දෙයක් වෙන්නේ නැහැ. සංස්කෘත හෝ අසංස්කෘත ධර්මයක් ලෙස වර්ග කළ නොහැකි අව්‍යාකෘතයක් බවද පවසන ලදී. එතකොට මේ தત્ත්වය මේ පුද්ගල කියන தત્ත්වය කොයි වගේ දෙයක් විදිහටද වාත්සීපුත්‍රී හාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ? මේ අපි කතා කරන්නේ බෞද්ධ අභිධර්ම සම්ප්‍රදායන්, එහෙම නැත්නම් අභිධර්ම සම්ප්‍රදායන් තුල අභිධර්ම සාහිත්‍යීන් තුල ඉගැන්වෙන ඉගැන්වීම්. වාත්සීපුත්‍රී හාමුදුරුවන් වහන්සේ පුද්ගල ස්වරූපී සංකල්පයක් පදනම් කරගෙන ග්‍රන්ථ 9ක් යටතේ ඉදිරිපත් කරන බින්දුසාර රජතුමාගේ කාලේ ඉදිරිපත් කළා තියෙන අභිධර්මයේ ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට පංචස්කන්ධයට අතිරේක වශයෙන් පැනවිය හැකි පුද්ගල සංකල්පයක් විදිහට තමයි මේ සඳහන් කරන්නේ. අර අපි කතා කරපු භවෙන් භවයට ගමන් කරන විවිධ කායික ස්වරූප දරාගෙන ඉඳලා අවසානයේදී විමුක්තිය ලබන්නා වූ මේ පුද්ගල කියන සංකල්පය පංචස්කන්ධයට අතිරේක වශයෙන් පනවන්න පුළුවන්. ඒ වගේම ස්කන්ධයන් සහ මුලින් බැහැර දෙයක් ස්කන්ධ වලින් බැහැර වෙන්නේත් නැහැ. පංචස්කන්ධයට අතිරේකයි. හැබැයි පංචස්කන්ධයට එහෙම නැත්නම් ස්කන්ධ වලට සම්පූර්ණ වශයෙන් බැහැර වෙච්ච එකක් නොවන බවත් සඳහන් කරනවා. එතකොට ඒ ස්කන්ධමත් නෙවෙයි, ඒ ස්කන්ධ වලින් බැහැර වෙච්ච කෙනෙකුත් නෙවෙයි. ඒ වගේම සංස්කෘතව අසංස්කෘත ධර්මයක් විදිහට වර්ග කරන්නට බැරි අව්‍යාකෘතියක් බව වාත්සීපුත්‍රී හාමුදුරුවෝ ප්‍රකාශ කළා තියෙනවා. මේ අදහස් පිළිගත් පිරිස එම ග්‍රන්ථ 9 අභිධර්මයේ පෙරදරි කර ගනිමින් වාත්සීපුත්‍රී නමින් නිකායක් පිහිටුවාගත්. මේ පිරිස නව නිකායක් පිහිටුවාගත් වාත්සීපුත්‍රී නිකාය කියලා. වාත්සීපුත්‍රී නිකාය කියලා. ඉතින් ඒ විදිහට අභිධර්ම සම්ප්‍රදායක් නිර්මාණය වුණා. තේරවාදී ආභිධම්මිකයන් අතර මෙම ભેදය හටගන්නා සමයෙහි කතාවත් උපකරණ රචනා වී නොතිබිනි. තේරවාදී ආභිධම්මිකයන් අතර මෙම ભેදය හටගන්නා සමයෙහි තේරවාදීන් අතර තමයි මේ මතවාදයේ ඇති වෙන්නේ. වාත්සීපුත්‍රී භික්ෂුන් වහන්සේ කියන්නේ තේරවාදී භික්ෂුන් වහන්සේ නමක්. ඉතින් මේ කාලේ වෙනකොට කතාවත් උපකරණයේ රචනා වෙලා තිබුණේ නැහැ. ඒ කියන්නේ මේ සිදුවීම් වාත්සීපුත්‍රී හාමුදුරුවෝ වාත්සීපුත්‍රී නිකාය ආරම්භ කරන්නේ බින්දුසාර රජතුමාගේ කාලේ. එතකොට කතාවත් උපකරණේ රචනා වෙන්නේ බින්දුසාර රජතුමාගෙන් පස්සේ රජ වෙච්ච බින්දුසාර රජතුමාගේ පුත්‍ර අශෝක රජතුමාගේ කාලේ. එතකොට කතාවත් උපකරණේ රචනා වෙලා තිබුණේ නැහැ. එහෙයින් මෙම වාදය හා සර්වාස්තිවාදයේ පිළිබඳ විවේචන කතාවත්වයේ ඇතුළත් කරන්නට හැකි විය. එතකොට මේ වාදය සහ සර්වාස්තිවාදයේ පිළිබඳව වාත්සීපුත්‍රී නිකායික අභිධර්ම සාහිත්‍ය ගැනත් සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍ය ගැනත් විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කතාවත් උපකරණේ. කතාවත් උපකරණේ වාත්සීපුත්‍රී නිකායික අභිධර්මයේ ගැනත් සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍ය ගැනත් විවේචන ඉදිරිපත් කරලා තියෙනවා. අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම සූත්‍ර පිටකයේ ධර්ම කොටාසයන් විග්‍රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකච්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයන් සංග්‍රහිතව ඇතැයි ඒකේ වෝඩ ප්‍රකාශ කරයි. අපි මුලින් කතා කළේ සාරිපුත්‍ර අභිධර්ම වාත්සීපුත්‍ර අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳව, ඒ වගේම මේ පිළිබඳව ඒ සම්ප්‍රදාය ආරම්භ කරපු තෙරුන් වහන්සේ පිළිබඳව. ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා කතාවත් උපකරණේ. කතාවත් උපකරණය තේරවාදී අභිධර්ම සාහිත්‍යයේ ප්‍රධාන අවසාන වශයෙන් රචනා වෙන ත්‍රිපිටකයට එකතු වෙන අභිධර්ම පිටකයට එකතු වෙන ප්‍රකරණය. ඒ නිසා කතාවත් උපකරණය පිළිබඳව අපිට අවධානය යොමු කරන්නට පුළුවන්. වාත්සීපුත්‍රී අභිධර්ම සාහිත්‍ය පිළිබඳවත් සර්වාස්තිවාදී අභිධර්ම සම්ප්‍රදාය පිළිබඳවත් විවේචන ඉදිරිපත් කරමින් තමයි කතාවත් උපකරණයේ මොග්ගලීපුත්තු තිස්ස මහරහතන් වහන්සේ විසින් අශෝක රජතුමාගේ සමයේදී තුන්වෙනි ධර්ම සංගායනාව අවස්ථාවේදී ඉදිරිපත් කරන්නේ. මේ අභිධර්ම සාහිත්‍යයේ
සූත්‍ර පිටකයේ ධර්ම කොටාසයන් විග්‍රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකච්ඡා කරමින්. එතකොට කතාවත් උපකරණේ විශේෂයෙන් දකින්න තියෙන ලක්ෂණයක් තමයි සූත්‍ර පිටකයේ තියෙන විශේෂ කරුණු ගොඩක් සවිස්තරාත්මකව අරගෙන තියෙනවා. සූත්‍ර පිටකයේ ධර්ම කොටාසයන් විග්‍රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකච්ඡා කරලා තියෙනවා. ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් සාකච්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයක් සංග්‍රහ කරලා තියෙනවා කියලා තමයි ඒකේ වෝඩ කියන පණිවරයා ප්‍රකාශ කරන්නේ. මෙම කාර්ය බුද්ධ කාලයේම සමාරම්භ වූ බව විවාදයක් නැත. මේ අභිධර්මය පිළිබඳ සංග්‍රහ කිරීම බුද්ධ කාලයේ ඉඳලම සිද්ධ වෙච්ච කාරණයක්. එතකොට අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම ඒකේ වෝඩ කියන පඬිවරයා ප්‍රකාශ කරන්නේ කතාවත් උපකරණය පිළිබඳව පමණක් නෙවෙයි. ඒකේ වෝඩ කියන පඬිවරයා ප්‍රකාශ කරන්නේ සූත්‍ර පිටකයේ ගොඩක් කරුණු අරගෙන ප්‍රශ්නෝත්තර ක්‍රමයකට සම්පූර්ණ තේරවාදී අභිධර්ම සාහිත්‍ය නිර්මාණය කරද්දී කටයුතු කරලා තියෙනවා කියලා. තේරවාදී අභිධර්ම සම්ප්‍රදාය තුල සූත්‍ර පිටකයේ තියෙන ධර්ම කරුණු කොටස් ප්‍රශ්නෝත්තර ක්‍රමයකට සාකච්ඡා කරමින් විධිමත් විදිහකට සංග්‍රහ කරලා තියෙනවා කියලා ප්‍රකරණයට ලක් කරලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම මේ කාර්ය මේ ප්‍රකරණ ග්‍රන්ථ නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය සමාරම්භ වෙලා තියෙන්නේ බුද්ධ කාලයේදී බව තමයි සඳහන් කරන්නේ. බුද්ධ කාලීන සංඝරත්නය අභිධර්ම කතාවෙහි නිරත වී සිටි අවස්ථා ගැන සූත්‍ර පිටකයෙහි ග්‍රන්ථවල දැක්වෙන්නේ එහි. එතකොට අභිධර්මයට නිධානයක් නැති බවත් අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාරන්නට යෙදුණු ඉගැන්වීමක්ද කියන කාරණේ පිළිබඳව කතා කරද්දී මුල් පරිච්ඡේදවලදී අපි මේ පිළිබඳව කතා කරලා තියෙනවා. එහෙනම් බුද්ධ කාලයේටම අභිධර්මයේ සාහිත්‍යකරණයට ලක්වීම ආරම්භ වුණා කියන එකට සාක්ෂියක් විදිහට සංඝරත්නයේ අභිධර්ම කතාවල නිරත වීම අභිධම්ම කතා සහ අපි විනය කතාවල නිරත වීම කියන කාරණයෙන් සාක්ෂි දරනවා. මෙහිදී අභිධර්මය හා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අතර සම්බන්ධයේද සැලකිය යුක්තකි. අභිධර්මයේ සහ සාරිපුත්ත හාමුදුරුව අතර ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. සරියුත් හාමුදුරුව සහ අභිධර්මයේ අතර. බුදුරජාණන් වහන්සේ සරියුත් මහරහතන් වහන්සේට තමයි අභිධර්මයේ මාතෘ දිව්‍ය පුත්‍රයාට දිව්‍ය ලෝකෙදී දේශනා කරලා වැඩම කරලා සංකස්සපුරයට වැඩම කරලා දේශනා කරන්නේ. සාම්ප්‍රදායික මතය අනුව දිව්‍ය ලෝකයේදී දේශනා කළ අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ විසින් සාරිපුත්‍ර හාමුදුරුවන් වහන්සේට නැවත වතාවක් උගන්වනවා. සාමාන්‍ය පිළිගැනීම අනුව සම්ප්‍රදායික මතය අනුව තමයි දිව්‍ය ලෝකයේ දේශනා කරපු අභිධර්මයේ බුදුරජාණන් වහන්සේ සරියුත් හාමුදුරුවන්ට නැවත වතාවක් මනුස්ස ලෝකයේදී දේශනා කරනවා උගන්වනවා. අනිත් භික්ෂුන් වහන්සේලා එය ඉගෙන ගන්නේ සරියුත් හාමුදුරුවන් වහන්සේගෙන්. අනිත් භික්ෂුන් වහන්සේලා මේක ඉගෙන ගන්නේ සරියුත් හාමුදුරුවන් වහන්සේගෙන්. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය සූත්‍රයේ දැක්වෙන්නේ සාරිපුත්‍ර හිමියන් අභිධර්ම විවරණය මහා සංඝයාට දේශනා කළ විට ඒවා අනුමත කිරීම බුදුරජාණන් වහන්සේ විසින් සිද්ධ කරලා තියෙනවා කියලා. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය කියලා සූත්‍රයක් තියෙනවා. සංගීති පර්යාය සූත්‍රය. මේ සංගීති පර්යාය සූත්‍රයේ වැදගත් වෙන්නේ මොකක්ද? මොකක් සඳහාද? දැන් අපි මේ කතා කරපු කාරණේ තේරවාදී සම්ප්‍රදාය තුල පිළිගැනීම අනුව සරියුත් හාමුදුරුවන් වහන්සේට බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරනවා. ඒක පස්සේ නැවත වතාවක් මහා සංඝරත්නයේට සරියුත් හාමුදුරුවෝ දේශනා කරනවා කියන කාරණය. එතකොට සර්වාස්තිවාදීන්ගේ අදහසක් තියෙනවා සංගීති පර්යාය සූත්‍රයේ අභිධර්මයේ සරියුත් හාමුදුරුවෝ දේශනා කරා කියන කාරණය පිළිබඳව. එතනදී සර්වාස්තිවාදීන් සංගීති පර්යාය සූත්‍රයේදී දේශනා කරන්නේ සඳහන් කරන්නේ කොහොමද? සාරිපුත්ත හාමුදුරුවෝ අභිධර්මයේ විවරණය කරමින් මහා සංඝරත්නයට ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේක අනුමත කරනවා කියලායි සඳහන් වෙන්නේ. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ සාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍ර විදියට. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ සාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍ර විදියට. ඒ කියන්නේ සාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍ර. සාරිපුත්‍ර හිමියන් විසින් දේශනා කරපු නිසා
මේ නම යොදා ගන්නට සැරියුත් හිමියන් විසින් දේශනා කළා කියන අදහසින් මේ අභිධර්ම සාහිත්‍ය ධර්මගුප්තිකයන් සාරිපුත්‍රාභිධර්ම සාහිත්‍ය එහෙම නැත්නම් ශාස්ත්‍රය කියලා හැඳින්වුවාද කියලා අපිට අදහස් කරන්නට පුළුවන්. මේ හැරෙන්නට බහුශ්‍රූත නිකායටද අභිධර්මයක් තිබුණා. අභිධර්මයක් තිබුණා බහුශ්‍රූත නිකායට. මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් නොවුනද අභිධර්ම පිටකයන් හිස් අදහස් විවේචනය කරමින් නව අභිධර්ම ග්‍රන්ථ කිහිපයක් යෝගාචාර නිකායේ. ඉතින් මෙතනදී අපිට වැදගත් වෙනවා මුලින් කතා කරපු තොරතුරු මොකටද? අභිධර්ම සාහිත්‍ය එහෙම නැත්නම් අභිධර්මයේ සරියුත් තෙරණුවන් වහන්සේ විසින් ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ වෙන විවිධ නිකායික අදහස් මොනවද කියලා අපෙන් අහන්න පුළුවන්. එතකොට තේරවාදීන්ගේ අදහස සහ සර්වාස්තිවාදීන් දක්වන අදහස ධර්මගුප්තිකයන් දක්වන අදහස අපිට ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අභිධර්මයේ පිළිබඳව විවිධ අදහස් ඒ විදිහට ඉදිරිපත් වෙද්දී මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් වෙන්නේ නැහැ. හැබැයි තේරවාදී සහ මහායාන කියන නිකායන් දෙක පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා. එතනදී අපි අවධානය යොමු කරන්නට ඕන කාරණයක් තමයි වෙනමම අභිධර්ම පිටකයක් එහෙම නැත්නම් අභිධර්මය වශයෙන් වෙන් කරගන්න කොටසක් මහායානිකයන්ට නැහැ. ඒ අය මහායානිකයන් මහායානයේ තුල අභිධර්මයේ හා සම්බන්ධ ඉගැන්වීම් තියෙනවා. ඒවා අනිත් නිකායික ග්‍රන්ථ නිකායික අභිධර්ම සම්ප්‍රදායන් විවේචනය කරමින් ඉදිරිපත් කරපු යෝගාචාර නිකාය. මේ යෝගාචාර නිකායේත් දැක්වෙන්නේ ඒ නිකායික අභිධර්මයන් පිළිබඳව විවේචනය ඉදිරිපත් කරපු හොඳ ගැඹුරු අභිධර්ම ඉගැන්වීම් රාශියක් යෝගාචාර සම්ප්‍රදාය තුළ අපිට දැක ගන්නට පුළුවන්කම තියෙනවා. එම ග්‍රන්ථද අභිධර්ම ග්‍රන්ථ වශයෙන් හැඳින්වුවාට වරදක් නැත. එසේ සමීක්ෂණය කරන විට එතකොට ඒවත් අභිධර්ම ග්‍රන්ථ විදිහට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විදිහට ගත්තම සමීක්ෂණය කරලා බැලුවම තේරීය විභජ්‍යවාදී අභිධර්ම සාහිත්‍ය, තේරීය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍ය පළවෙනියට අපිට කතා කරන්නට පුළුවන් තේරීය විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය සාහිත්‍ය, තේරීය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍ය, ඊට අමතරව වාත්සීපුත්‍ර හා ඔවුන්ගේ අනු නිකායිකයන් ධම්මෝත්තරයේ සහ භද්‍රයානික සන්නාගරික සම්මිතිය කියන පිරිස් විසින් ඉදිරිපත් කරපු වාත්සීපුත්‍රීය නිකාය ප්‍රධාන නිකාය. ඒ නිකායට අමතරව අනුනිකායන් තිබුණා. මේ වාත්සීපුත්‍රීය නිකායේ ඒවා තමයි ධම්මෝත්තරීය භද්‍රයානික සහ සන්නාගරික කියන නිකායන්. මේ නිකායන් වලත් අභිධර්මයේ ඉගැන්වුණා. එතකොට ධම්මෝත්තරීය භද්‍රයානික සන්නාගරික සම්මිතිය කියන නිකායන් වලටත් අයත් අභිධර්ම ඉගැන්වීම් තිබුණා. ඊළඟට මේ පිරිස තමයි පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යයක් ඉදිරිපත් කරන්න වාත්සීපුත්‍රීය නිකාය. මේ වාත්සීපුත්‍රීය නිකායේ අනුනිකායන් තමයි ධර්මෝත්තරීය භද්‍රයානික සන්නාගරික සහ සම්මිතිය කියලා කියන්නේ. මේ පිරිස පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යයක් ඉදිරිපත් කරපු පිරිස. ඊළඟට ධර්මගුප්තික නිකායේ සාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍රය. ඊළඟට ඒක අභිධර්ම සාහිත්‍යයක්. බහුශ්‍රෘති නිකායේ අභිධර්ම සාහිත්‍ය තව එකක්. ඊළඟට මහායාන යෝගාචාර නිකායේ අභිධර්ම සාහිත්‍ය. ඊළඟට සෞත්‍රාන්තිකයන් අභිධර්මයේ විවේචනය කරමින් ඉදිරිපත් කරපු අභිධර්ම සාහිත්‍ය. අපි නැවත වතාවක් බලමු. තේරීය විභජ්‍යවාදී අභිධර්ම සාහිත්‍ය එක අභිධර්ම සාහිත්‍යයක්. ඊළඟට තේරීය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍ය තව එකක්.
වාත්සීපුත්‍රීය අභිධර්ම සම්ප්‍රදාය සහ වාත්සීපුත්‍රීය අනුනිකායිකයින්ගේ අභිධර්ම සාහිත්‍ය කියලා තව එකක් වෙන් කරන්න පුළුවන්. පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යයක්. ධර්මගුත්තික නිකායේ සාරිපුත්‍ර අභිධර්ම සාහිත්‍ය, බහුශ්‍රෘතිය නිකායේ අභිධර්මයේ, මහායාන යෝගාචාර නිකායේ අභිධර්මයේ, සෞත්‍රාන්තිකයන්ගේ අභිධර්මය විවේචනය කරමින් සෞත්‍රාන්තිකයන් විසින් අභිධර්මය විවේචනය කරමින් ඉදිරිපත් කරන ලද සාහිත්‍ය අභිධර්ම සාහිත්‍ය කියන මේවා අභිධර්ම සාහිත්‍යයන් විදිහට වර්ග කරන්න පුළුවන්. යන වශයෙන් ඊතා පෘතුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳව අපට කතා කරන්නට පුළුවන්. ඔය කියපු සියලුම අනුනිකායිකයන් නිකායික ගැන්වීම් තුළ සම්ප්‍රදායන් තුළ අභිධර්මයේ පිළිබඳව උගන්වලා තියෙනවා. ඒ නිසා අපිට ඒ පිළිබඳව කතා කරන්නට වෙනවා, සාකච්ඡා කරන්නට වෙනවා. මේ හැර විවිධ මහා සාංගික නිකායිකයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතිද රාශියක් තිබෙන්නට ඇත. විකල්ප අභිධර්ම කෘති මහා සාංගිකයන් විසින් ඉදිරිපත් කරපු විකල්ප අභිධර්ම කෘති රාශියක් තියෙන්නට පුළුවන් කියන සඳහන තියෙනවා. එහෙත් දැනට අපට ඉතිරිව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් විතරයි. ඒ කියන්නේ මහා සාංගිකයන් කියන නිකායිකයන් අභිධර්ම කෘති විකල්ප අභිධර්ම කෘති ඉදිරිපත් කරන්නට ඇති කියලා අපිට අදහස් කරන්නට පුළුවන්. ඒ වුණත් දැනට ඉතිරි වෙලා තියෙන ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක්. නිදසුනක් විදිහට ගත්තොත් පුද්ගලවාදී නිකාය 5 විසින් රචිත අති මහත් ග්‍රන්ථ සමූහයෙන් අද අවශේෂව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රයේ පමණි. අභිධර්ම සාහිත්‍ය පමණ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රයේ විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. පුද්ගලවාදී අභිධර්ම සම්ප්‍රදායන් ඉදිරිපත් කරපු කියන එකකින් අපි අදහස් කරන්නේ මොකක්ද? මෙන්න මෙතනදී අපි සඳහන් කළා. ධම්මෝත්තරීය භද්‍රයානික සන්නාගරික සම්මිතිය, ධර්මෝත්තරීය භද්‍රයානික සන්නාගරික සම්මිතිය කියන හතරත් වාත්සීපුත්‍ර නිකායත් කියන නිකායන් 5 තමයි මෙතනදී නිකායන් 5ක් විදිහට දක්වන්නේ. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය 5 විසින් රචිත අතිමහත් ග්‍රන්ථ සමූහයෙන් අද අවශේෂව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රයේ විතරයි කියලා සඳහන් කරනවා. ඒ අපි කතා කරපු අනුනිකායන් සහ වාත්සීපුත්‍රී ප්‍රධාන නිකාය තුලින් ඉදිරිපත් කරපු අභිධර්ම සාහිත්‍ය අතරින් මේ අනුනිකාය සතු අභිධර්ම සාහිත්‍ය විතරයි අදට ඉතිරි වෙලා තියෙන්නේ. ඒද ලැබුණේ චීන බසිනි. මේ අභිධර්ම සාහිත්‍යයත් ලැබිලා තියෙන්නේ චීන භාෂාවෙන්. සාන්ති නිකේතනයේ වෙන් කතර මනන් විසින් වෙන් කතර මනන් කියන පඬිවරයා විසින් ඒ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරන ලද්දේ. වෙන් කතර මනන් කියන පඬිවරයා තමයි මේක ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරලා තියෙන්නේ. මේ හැම අභිධර්ම සම්ප්‍රදායක්ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්‍යාඛ්‍යානයන්හිදී වෙනස්කම් දක්වති. එතකොට තේරවාදී විභජ්‍යවාදී අභිධර්ම සම්ප්‍රදාය තුලින් ඉදිරිපත් කරන්නා වූ මූලික ඉගැන්වීමට සමාන වූ ඉගැන්වීම් රාශියක් මේ සියලුම අභිධර්ම සාහිත්‍යයන් තුල තියෙනවා. ඒ වුණත් විස්තර ව්‍යාඛ්‍යාන විස්තර කරන විදිහ විවරණය කරන විදිහ අනුව සමහර විට වෙනසක් සිද්ධ වෙන අවස්ථාවනුත් දකින්න පුළුවන්. විභජ්‍යවාදීන්ගේ ප ဋ ාණ ප්‍රකරණය ඒ වගේ විවරණය කිරීමේ වෙනසක් පවතින අවස්ථාවක් විදිහට ප්‍රත්‍ය 24ක් පමණක් දැක්වේ. ඔහු හේතු 6ක්ද දක්වති. විභජ්‍යවාදීන්ගේ ප ဋ ාණ ප්‍රකරණය එක ප්‍රකරණ ග්‍රන්ථයක්, කතාවත් උපකරණය එක ප්‍රකරණ ග්‍රන්ථයක් වගේම ප ဋ ාණ ප්‍රකරණය එක ප්‍රකරණ ග්‍රන්ථයක්. ඉතින් මේකෙදි ප්‍රත්‍ය 24ක් ඉදිරිපත් කරනවා. අපි ඉදිරියට කතා කරනවා ප්‍රත්‍ය කියන්නේ මොනවද කියලා. ඉතින් හේතු 6ක් ඉදිරිපත් කරනවා. සාරිපුත්‍ර අභිධර්මයේ ප්‍රත්‍ය 10ක් හා හේතු 33ක් දක්වති. සාරිපුත්‍ර අභිධර්මයේ ප්‍රත්‍ය 10ක් සහ හේතු 33ක් දක්වනවා. ඒ විදිහේ විවරණය කිරීමේ වර්ග කිරීමේ වෙනස්කම් අපිට දකින්න පුළුවන්. මේ විදිහට යම් යම් ભેද තියෙනවා අභිධර්ම පිටකයේ. සංවර්ධනය වෙනකොට නිකාය ભેදයෙන් පස්සේ සිදුවෙච්ච නිසා නිකාය ભેද වලින් පස්සේ තමයි අභිධර්ම සාහිත්‍ය විශාල වශයෙන් වර්ධනය වෙන්නේ, සංවර්ධනය වෙන්නේ. ඒ නිසා සංඛ්‍යාත්මකව වෙනස්කම් තියෙන්නට පුළුවන්. වෙනත් විදියකින්
කියනවා නම් අභිධර්මයේ පිළිබඳව ඇතිවෙච්ච මතභේද නිකාය භේද රාශියකටම මුල් වුණා. නිකාය රාශියක් කැඩී බිඳලා යන්නේ සෞත්‍රාන්තික නිකාය උදාහරණයක් විදිහට ගත්තොත් අභිධර්මයේ නිසා ගැටලු ඇති වුණා කියන අදහස නිසා බිහි කරගන්නා වූ සම්ප්‍රදාය. ඒ විදිහට විවිධ නිකායක ඉගැන්වීම් බිහිවීම සඳහා හේතු වුණේ අභිධර්මයේ. අභිධර්මයේ පසකලා සූත්‍ර කරා යමු යයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේද මෙම මතභේද අභිධර්මයේ නිසා සිදුවන බව පෙනුණු නිසා. අපි ඒ කාරණේ තමයි ඊට මුලින් සඳහන් කළේ. එහෙත් ඒ වන විට ඇති වී තිබූ ගැටලු වලින් මගහැරින්නට මේ සෞත්‍රාන්තිකයන්ට බැරි වුණා. එයාලත් ඒ නිසා අභිධර්ම පිටකයේ ප්‍රතික්ෂේප කළත් අභිධර්ම ගැටලු මගහරින්නට බැරි වෙච්ච නිසා අභිධර්ම ගැටලු වලට අභිධර්මයට අනුවම පිළිතුරු ලබා දෙන්නට ඕන නිසා අභිධර්මයට විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළා. ඒකත් අභිධර්මය ගැනම කියවෙන තොරතුරු රාශියකින් යුක්ත එකක් බවට පත් වුණා. ඉතින් අපි ඊළඟ පාඩමින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව.